අද ධර්ම මාතෘකාව මහා මංගල සූත්‍රය ඇසුරු කරගෙන අපි සාකච්ඡා කරන්නේ කන්ති පරමං තපෝති තික්ඛා කියලා ඔබ අහලා තිනවා. කන්ති ඉවසීම තමයි පරම උතුම්ම උසස්ම සීලය නැත්නම් තපස කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඉවසීම කියන ධර්මතාවය ගැන තථාගතයන් වහන්සේ බොහෝ වෙලාවල් වල අවධාරණය කරලා තිබෙනවා. හේතුව දැන් උතුම් බුද්ධත්වයේ ලබන්නට පවා ප්‍රගුණ කරපු ධර්ම අතර උතුම් දසපාරමී අතර අපි දන්නවා කන්ති පාරමිතාව එක පාරමී ධර්මයක්. ඒ කියන්නේ බුදු වෙන්න පුහුණු වෙන බුද්ධත්වයේ ලබන්නට වීරිය කරන උතුම් දසපාරමී ධර්මයන් පුරන බෝධිසත්වයන් වහන්සේටත් පූර්ණේ කරගන්නට නැත්නම් ප්‍රගුණ කරගන්නට සිදු වුණා පාරමී ලෙස උපපාරමී ලෙස පරමත්ත පාරමී ලෙස කුමක්ද උතුම් කන්ති කියන ධර්මය නැත්නම් ඉවසීම කියන උතුම් ධර්මතාවය ප්‍රගුණ කරන්නට සිද්ධ වුණා. එතකොට තථාගතයන් වහන්සේගේ දේශනාවේ මේ කන්ති කියන පාරමී ධර්මය සබ්භාසව ධර්ම අතරක්. ඒ කියන්නේ සියලුම ආශ්‍රවයන් දුරු කරන්නට තථාගතයන් වහන්සේ උගන්වපු මාර්ග ක්‍රම 7ක් තිබෙනවා සබ්භාසව සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ තිබෙන දෙවනි සූත්‍රය සබ්භාසව සූත්‍රය. එහිත් එක ක්‍රමයක් ලෙස මේ කෙලෙස් දුරු කරන්නට තිබෙන ආශ්‍රවයන් ප්‍රහීන කරන්නට තිබෙන එක ක්‍රමයක් ලෙස තථාගතයන් වහන්සේ පෙන්වලා දීලා තිබෙනවා උතුම් ඉවසීම ප්‍රගුණ කරන්න. ඉවසීමෙන් සමහර ආශ්‍රවයන් සමහර ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරගන්නට පුළුවන් කියන එක උතුම් තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. උන්වහන්සේ සංයුත්ත නිකායේ දේශනා කරනවා උබ්බින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. යම් කෙනෙක් අන්‍යයන් කිපුණු බව දැන සිහියෙන් යුක්තව සංසිඳේ නම් නොකිපේ නම් ඒ අය තමාගේද අන්‍යයාගේද යන දෙදෙනාගේම අර්ථය පිණිස හැසිරේ කියලා. එතකොට හරි ලස්සන මාර්ගෝපදේශයක් එතන ලබා දෙන්නේ. දැන් අපේ ඉවසීම ප්‍රධාන වශයෙන්ම අපිට දියුණු කරගන්නට කියලා ධර්මයේ උගන්වන්නේ ක්‍රෝධය, ද්වේෂය, වෛරය ආදී ද්වේෂ මූලික අකුශල ධර්මයන්ට ප්‍රතිපක්ෂ කුසල ධර්මයක් විදියට. හැබැයි ඇත්තටම ආශ්‍රව ධර්ම සියල්ලම දුරු කරගන්නටත් ඉවසීම කියන ධර්මය ප්‍රගුණ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ උනත් ඍජුවම ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, ද්වේෂය, තරහව කියන මනෝභාවයන්ට ප්‍රතිපක්ෂව අපි දියුණු කරගත යුතු ධර්මතාවයක් ලෙස තමයි අපිට භාග්‍යවතුන් වහන්සේ මේ ඉවසීම කන්ති කියන ධර්මය ප්‍රධාන වශයෙන්ම යෝජනා කරන්නේ, පෙන්වා දෙන්නේ. එතකොට දැන් මෙහි කියන අදහස බලන්න මේ ගාථා ධර්මයේ කවුරු හරි කෙනෙක් කිපිලා ඉන්නේ කියලා දැනගත්තොත් ඒ කිව්වේ ඔබ බිරිඳක් නම් මහත්යට තරහ ගිහිල්ලා ඉන්නේ කියලා දැනගත්තොත්, ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබේ බිරිඳට තරහ ගිහිල්ලා කේන්ති ගිහිල්ලා ක්‍රෝධයෙන් ඉන්නේ කියලා දැනගත්තොත්, එයා තරහෙන් ක්‍රෝධයෙන් ටිකක් උමුතු වෙලා ඉන්නේ කියලා තේරුම් ගත්තොත්, ඔබ මොකද කරන්න ඕන කියලා කියන්නේ සිහියෙන් යුක්තව ඔබ සංසිඳෙන්න ඕන. ඒ කියන්නේ ඔබේ හිතේ සංසිඳීමක් ඇති කරගන්න ඕන. අනිත් එක්කෙනා කේන්තියෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ඉන්නේ කියලා තේරුම් ගන්නකොට. මොකද අනිත් එක්කෙනා ක්‍රෝධයෙන් ඉන්නකොට කියන වචන හොඳ ඒවා නෙමෙයි. පරුස වචන කියනවා, කටුක රළු නපුරු වචන කියනවා, හින් පාස් කරනවා, පහර දෙන්න එනවා, හිංසා කරන්න එනවා, විවිධ ආකාරයේ හිත රිද්දන පහත් ඇසිරීම් වලට යනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපට කුමක්ද? අපි අන්නේ වෙලාවට අපේ ගාව සංසිඳීමක් ඇති කර ගන්න ඕන. හරි, මෙයා ඉන්නේ මේ වෙලාවේ ක්‍රෝධයෙන් නේ, මේ වෙලාවේ තරහෙන්, මේ වෙලාවේ වෛරයෙන්,
මේ වෙලාවේ ඊර්ෂ්‍යාවෙන් කියලා අපට තේරුණාම භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරන අපට මොකක්ද අපි කරන්න ඕන මේ පුද්ගලයාගේ මේ හිංසාකාරී පීඩාකාරී හැසිරීමෙන් එයාට සිද්ධ වෙන අයහපත නවත්තන්න. තමන්ට සිද්ධ වෙන අයහපත නවත්තන්නත් ඕනනම් තමන් කරන්න ඕන දේ තමයි තමන් තුළ සංසිඳීමක් ඇති කරගන්න ඕනකම. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් එයාට කේන්ති ගියාම අපිට මොකද කියලා. අපි මොකටද ඉවසන්නේ එයාට හොඳක් කරන්න කියලා. දැන් හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් එහෙම හිතන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැම වෙලාවකම කල්පනා කරන්නේ මෙයාගේ මේ ද්වේෂය නිසා, මෙයාගේ මේ ක්‍රෝධය නිසා, මෙයාගේ මේ වෛරය නිසා එයාටත් එයා හානියක් කරගන්නවා, මටත් හානියක් කරනවා. ඊළඟට අපිට පවුලක් විදියටත් විශාල හානි සිද්ධ වෙන්න පුළුවන්. අපි රංචුවක් විදියට බොහෝ විවිධ පීඩාවලට අපි ලක් වෙන්න පුළුවන් කියලා විවිධ ආකාරයෙන් කල්පනා කළොත් බුද්ධිමත්ව ප්‍රඥාවන්තවනේ කල්පනා කරෝතින් අපට ඇත්තටම ඉවසීමට අවශ්‍ය කරන පදනම, ඒ කියන්නේ මම මේ ඉවසීම කරන්නේ අනේකා වෙනුවෙනුත් මම වෙනුවෙනුත් අත්හිත පරහිත අනුන්ටත් යහපතක් පිණිස තමන්ටත් යහපතක් පිණිස කියලා කල්පනා කරෝති. මම ඔබට යෝජනා කරනවා ඔබට අනිවාර්යෙන්ම ඉවසීම කියන ධර්මයේ ප්‍රගුණ කරගන්නට අවශ්‍ය කරන පරිසරය ලැබේවි. මොකද අපි මේ සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ගෙදරක හිටියත්, පන්සලක හිටියත්, බස් එකකට නැග්ගත් අපිව කේන්ති ගස්සන බොහෝ අත්දැකීම් අපට ලැබෙන්න පුළුවන්. අපිට ලැබෙන්න පුළුවන්. අපිව කේන්ති ගස්සන, අපිව වෛරයෙන් උමතු කරවන, අපිව ක්‍රෝධයකට පත් කරන, අපිව අවුස්සන අත්දැකීම් අපේ ජීවිතේට ලැබෙන්න පුළුවන්. විවිධ අය අපව කුපිත කරවන්න පුළුවන්. කතා කියලා, බැල්මෙන්, හැසිරීමෙන් විවිධ දේවල් කරලා අපව කුපිත කරවන්න තියෙන ඉඩකඩ වැඩි. විවිධ අය, විවිධ පුද්ගලයෝ. ඒකට තැනක් නැහැනේ. තැනක් නැහැ. පාරේද, බස් එකේද, කඩපිලේද, වැඩ කරන තැනද, ගේ ඇතුළේද, පන්සලට බුදුන් අඳින්න ගිය තැනද, බෝධි පූජාව කරන්නට ගියාම බෝගහ ගාවද, මේ ඕන තැනක අපිව කුපිත කරන්න පුළුවන්. යමෙක් Tamanට මේ පරුස වචන පාවිච්චි කරලා බනිනකොට හෝ එවැනි හැසිරීමක අපව රිද්දන කුපිත කරන හැසිරීමක නියැලෙනකොට අත්තටම අප ඒවට කුපිත වෙලා ඒවයින් අපි කිපිලා, අපි ඇවිස්සලා පෙරලා කියන පරුස වචනට පරුස වචන කිව්වොත්, කරන හිංසාවට හිංසා කරොත් නේ, කරන පීඩාවට පෙරලා අපි පීඩා කළොත්, දෙන වදේට අපිත් වද දෙන්න පටන් ගත්තොත්, ඒක හරියට අර රසවාහිනී කියලා මේ ලස්සන ග්‍රන්ථ රත්නයක්, ඇත්තටම ධර්ම ග්‍රන්ථයක් තියෙනවා රසවාහිනී කියලා, හරිම ලස්සන මේ ධර්ම ග්‍රන්ථයක්. එය සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා, පාලි රසවාහිනී. දැන් එහි තියෙනවා ලස්සන ගාථාවක්. යෝ සා යස්ස ඩසේ පාදං තස්ස පාදං නසෝ ඩසේ ඒව මේවහි දුට්ටස්ස අදෝසෝච පසංසිතෝ. දැන් මේ කවුරු හරි කෙනෙක් මේ බල්ලෙක් තමන්ගේ කකුල කෑවයි කියලා මේ ඒ බල්ලගේ කකුල තමන් කන්න යන්නේ නෑනේ. ඒ කියන්නේ බල්ලෙක් අපේ කකුල කෑවට අපි බල්ලගේ කකුල කන්න යනවද? නෑ. එහෙම කරන්නේ නෑනේ අපි. අන්න ඒ වගේ තමන්ට ආක්‍රෝෂ පරිභව කිරීමාදී පහරදීම් ආදී වශයෙන් කිපුණු කෙනාට නොකිපීම, පලි නොගැනීම බුද්ධාදී උත්තමයෝ බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, සත්පුරුෂයෝ, නැනවතුන්, හැදිච්ච මිනිස්සු හැමෝම පාහේ ප්‍රශංසා කරන කාරණයක්. ඒක ප්‍රශංසා කරනවා. භාග්‍යවතුන් වහන්සේලා, බුදුවරු ප්‍රශංසා කරනවා.
මොකද අපි බල්ලෝ අපි හැපුවට අපි බල්ලෝ හපන්නේ. අන්නේ වගේ තමයි හිතන්න ඕනි කියලා හිතනවා. බුදුවරු එහෙම ක්‍රෝධ කරන කෙනාට ක්‍රෝධ නොකර හිටියොත්, වෛර කරන කෙනාට වෛර නොකර හිටියොත්, හිංසා පීඩා කරන කෙනාට එහෙම නොකර හිටියොත්, පලි ගන්නම වැඩ කරන කෙනාට එරෙහිව පලි ගැනීම ක්‍රියාත්මක නොකර හිටියොත්, ඒ ඉවසීම ඔබට අනිවාර්යයෙන්ම සැනසෙල්ලක් ගෙනල්ලා දෙනවා. ඒ ඉවසීම ඔබට අනිවාර්යෙන් සැනසෙල්ලක් ගෙනල්ලා දෙනවා. ඔය ඉවසීමෙන් සැනසීම ලැබේ කියන එක බුදුබණ තේරුම් ගත්තු මිනිස්සු, බෞද්ධ ධර්මය අවබෝධ කරගත් අපේ පැරණි මිනිස්සු කියපු කියමනක් නේ. ඒක බොරුවක් නෙමෙයි. ඒක සත්‍යයක්. කෙටි කාලීනව නොයිවසීමෙන් අපිව අසාධාරණ විදියට හරි මොකක් හරි විදියකට අපිව අවුස්සන්න එන එකනා නින්දා අපිත් ඇවිස්සලා පෙරලා ප්‍රතිචාරයක් දැක්වුවොත් ඇත්ත වශයෙන්ම මේ ඒ වගේ වෙලාවකදී චූටි සැනසෙල්ලක් පොඩි ආස්වාදයක් ලබා ගන්න පුළුවන්. මාත් දෙකක් කිව්වා ඉවසලා ඇති. ඔයිට එහා කරන්න ගියොත් ඔලූඩ වාඩි වෙයි. ඔය ආදී වශයෙන් අපි හිතලා අපි චූටි දෙයක් කරන්න යනවා. හැබැයි මතක තියාගන්න. ඒකෙන් ලැබෙන පුංචි ආස්වාදයට වඩා දරුණු විපාකයකට, දරුණු ප්‍රශ්නයකට ඔබ මුහුණ දෙන්න පුළුවන්. ඔබට දරුණු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී මතක තියාගන්න. ඒ වෙලාවේදී ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි, ඒ වෙලාවේදී ඔබ වටහා ගන්නට ඕන දේ තමයි, මේ ලබන පුංචි ආස්වාදයට වඩා, මේ ලබන පුංචි සතුටට වඩා, මට කරාට මාත් කරා කියලා ලබන පුංචි සතුටට වඩා මම යෝජනා කරනවා ඔබේ ජීවිතයට වෙන්න පුළුවන් හානිය ගැන හිතන්න. ඔබේ මෙලොවට වෙන්න පුළුවන් හානිය ගැන හිතන්න. පරලොවට වෙන්න පුළුවන් හානිය ගැන හිතන්න. ඒ ගැන මම ඔබට යෝජනා කරනවා. ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්නට කියලා. අනිත් එක මේ ඉවසීම කියන එක ගත්තොත් ඉන්නේ නිරෝගී කමටත් ඒක හරිම මේ උදව් වෙන ධර්මයක් නේ. නිරෝගී වෙන්න. දැන් අපේ නොයිවසිලිමන්ත කෙනෙක් කියන්නේ හැම තිස්සෙම ડિප්‍රෙෂන් නේ නේද? ස්ට්‍රෙස් වෙලානේ ඉන්නේ. ආතතිය, විෂාදය, ප්‍රමතය ආදී ඔය කියන මනෝව්‍යාධීන් වල ප්‍රධාන හේතුවක් නේ අපිට එන ආවේග අපි ඉවසගන්නේ නැති එක. අපි ඒවා අවබෝධ කරගන්න ඉවසනවා කියන්නේ මේ ඔක්කොම හිර කරන් ඉන්නවා කියන එක නෙමෙයිනේ. ඒවයි තියෙන නිසරු බව තේරුම් අරගෙන ඒ ආවේග ටික ටික තමන්ගේ මනසින් අයින් කරගන්න කටයුතු නොකිරීමෙන්නේ අපේ ආතතිය, විෂාදය වැනි භයානක මේ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන අය බවට පත් වෙන්නේ. ඇත්තටම ඒ මනසේ සංසිඳුණු බව, මනසේ සාමය, මනසේ සංයමය නැති වෙන්නනේ අද බෝන වෙන රෝග ඊටාම දරුණු තත්ත්වයට ගමන් කරන්න පටන් ගන්න. ඔය දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඊළඟට විවිධ පෙනහළු ආශ්‍රිත රෝග, වකුගඩු ආශ්‍රිත රෝග, ඒ වගේම අපේ අක්මාව ආශ්‍රිත රෝග, විවිධ රෝගවලට අද වෛද්‍ය විද්‍යාත්මකව පවා වෛද්‍යවරු පවා පිළිගන්න දෙයක් තමයි කෙනෙකුගේ මේ ස්ට්‍රෙස් එක, එයාගේ තියෙන අධික ද්වේෂ සහගත වීම හෝ ඊර්ෂ්‍යා සහගත වීම හෝ එහෙම නැත්නම් මේ අධික ලෙස මේ අර බලාපොරොත්තු සුන්වීම නිසා ආදී දේවල් එක්ක හටගත්තු පීඩාවන් එක්ක දීර්ඝ කාලයක් ඉඳීම, යම් කිසි කෙනෙක් දීර්ඝ කාලයක් මානසික පීඩාවන්ගෙන් යුක්තව ඉඳපු කෙනෙක් නම් එයා ආවේග එක්කම ගිහිල්ලා ඒවා මැත්තේම ගැටිලා ඉඳපු කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවත් අද නූතන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් ගත්තම කායික රෝගියෙක් වෙන්නත් ඒ චේතසික රෝග බලපානවා. ඒ කියන්නේ අපේ චෛතසික නිසා හටගන්න
ආවේග නිසා හටගන්න කෙලෙස් ධර්ම නිසා හටගන්න ලෙඩ රෝග බොහොමයක් නිසා අපේ විවිධ කායික රෝග හටගන්න පුළුවන්. කායික ව්‍යාධීන් රෝග තත්ත්වයන් හටගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබගේ නිරෝගීකම ගැන ඔබ හිතනවා නම් ඔබ ඊටාම බුද්ධිමත්ව ඉවසීම කියන එක ප්‍රගුණ කරගන්න. ඉවසීම කියන එක ප්‍රගුණ කරගන්න. නිරෝගීකම ගැන ඔබ හිතනවා නම් ඉවසීම නැති වුණොත් නිරෝගීකමත් නැති වෙලා යයිනේ. නිරෝගීකමත් නැති වෙලා යයි. නිරෝගීකම නැති වෙලා යනවා කියන්නේ නිරෝගීකම විනාශ වෙලා යනවා කියන්නේ හැමදේම නැති වෙන්න පටන් ගන්නවා. මොකද ආරෝග්‍ය පරමාලාභ කායික නිරෝගීකමයි මානසික නිරෝගීකමයිනේ අපිට ලැබෙනවා නම් ලෞකික ලාභ අතර ඉහළම ලාභේ ආරෝග්‍යනේ නිරෝගීකම. කෙලෙස් වලින්ම සම්පූර්ණයෙන් නිදහස් වුණාම ඒක තමයි පරම උතුම්ම සැපත උතුම් නිර්වාණය. නමුත් ලෞකික සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී ඉහළම ලාභයක්නේ අපිට ලැබෙන දේවල් අතර මේ ඇත්ත වශයෙන්ම මේ නිරෝගීකම කියන එක. ඒක නැති වෙනෝනේ ද්වේෂය නිසා, තරහ නිසා, ක්‍රෝධය නිසා, ඊර්ෂ්‍යාව නිසා. ලේ ධාතුව වුණත් ඉතින් හදවත ක්‍රෝධයෙන්, තරහෙන්, ඊර්ෂ්‍යාවෙන් පීඩා විඳිද්දී ලේ ධාතුව වුණත් කුපිත වෙනවනේ. දැන් ඔය සමහර රෝග යටපත් වෙලා තියෙනවා කේන්තියෙන් දත්මිටි කාපු ගමන් ඒවා මේ වේගෙන් එළියට දාන්න පටන් ගන්නවා. වේගෙන් ඒ ආපහු අර යටපත් වෙච්ච රෝගේ ඒවා කායික රෝග. නමුත් අර මනස තරහෙන් ක්‍රෝධෙන් උමතු වෙනකොට ඒවා එළියට දාන්න පටන් ගන්නවා. ආපහු යටපත් වෙලා තිබිච්ච ලෙඩ එළියට එනවා. දැන් හදවත වගේ තරහින් ද්වේෂයෙන් ඉන්න වෙලාවට සමහරුන්ගේ හෘදය ස්පන්දනයේ වේගය එක පැලෙන්න වගේ පුපුරන්න වගේ එන තරම් හදවත ගැහෙන අය ඉන්නවා. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕන අපි. අපි ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. ඉවසීම කියන්නේ අපිට නිරෝගීකමනේ. නිරෝගීකම ලබා ගන්නට තිබෙන උතුම් වූ නිරෝගීකම ලබා ගන්නට තියෙන උතුම් වූ ධර්මයක්. මේ ලෝක ලාභයක් ඒක. අනිත් එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි මේ ඉවසීම කියන එක සියලුම ගුණධර්ම වලට මුලක් කියලා. හරියට අර අපේ ඇඟෙන් මේ මෙතනින්ම හිස වෙන් කරලා දැම්මොත් අපේ කඳෙන් වැඩක් නෑ වගේ තමයි. ඒ කියන්නේ කඳෙන් මුකුත් කරන්න බෑනේ. බෙල්ලෙන් කපලා අපේ ඔළුව අයින් කරලා දැම්මොත්. ඒ වගේ තමයි සීල සමාධි ප්‍රඥා ආදී උතුම් ධර්මයන් දියුණු කරන්නට ඕන නම් උතුම් ධර්මයන් දියුණු කරන්නට ඕන නම් මම යෝජනා කරනවා ඉවසීම තමයි මූලිකම ධර්මය. හරියට අපේ ඔළුව තිබුණොත් ඇඟේ අත පය කකුල් ඔක්කොම හතරහන්දි ඔක්කොම වැඩ කරනවා වගේ ඉවසීම තිබුණොත් සීල දියුණු කරගන්න පුළුවන්. ඉවසීම තිබුණොත් සමාධියක් දියුණු කරගන්න පුළුවන්. ඉවසීම තිබුණොත් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඉවසීම නැති වුණොත් සීලයත් බිඳ වැටෙනවා. ඉවසීම නැති වුණොත් සමාධියත් බිඳ වැටෙනවා. ඉවසීම නැති වුණොත් ප්‍රඥාවත් බිඳ වැටෙනවා. මතක තියාගන්න. හැමදේම නැති වෙලා යනවා. ඒක තථාගත ධර්මයේ සඳහන් කරනවානේ. සීලං සමාධි පඤ්ඤාණං කම්ති පදාන කාරණා. සීල සමාධි ප්‍රඥාදී ගුණධර්මයන්ට ඉවසීම ප්‍රධාන කාරණයකි. මූල හේතුවකි. බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෞතුරු බුදුරජාණන් වහන්සේ අපිට ඒක අවධාරණය කරනවා. ඉවසීම මූලික හේතුවක් සීලය දියුණු වෙන, සමාධිය දියුණු වෙන, ප්‍රඥාව දියුණු වෙන. සබ්බේපි කුසලා ධම්මා, සියලුම කුසල ධර්ම දස කුසල්ම ඊට අමතරව ධ්‍යාන සමාපatti වැනි අති උතුම් උදාර ආර්ය ධර්මයේ ආර්ය මාර්ගයේ උගන්වපු ඉහළම කුසල ධර්ම ප්‍රගුණ කරගන්න ඕන නම් කන්ත්‍යත්තතාච වඩ්ඩරේ ඉවසීමම වැඩි දියුණු කරන්න ඕන. ඉවසීමම ප්‍රගුණ කරගන්න ඕන. ඉවසීම ප්‍රගුණ කරගන්න තරමටයි ඔය ඔක්කොම ටික වැඩි දියුණු වෙන්නේ.
බලන්න ඉවසීම නැති වුණාම මරන්නේ නැද්ද? පානඝාත කරනවා. ඉවසීම නැති වුණා. කරපොත්තොත් එක්ක, මදුරුවොත් එක්ක ඉවසීම නැති වුණා ප්‍රාණඝාත කරනවා. සීල බිඳෙනවා. ආසාව ඉවස ගන්න බැරි වුණා හොරකම් කරනවා. කාම ආසාව ඉවස ගන්න බැරි වුණා නේද? කාම ආසාව ඉවස ගන්න බැරි වුණා කාම මිත්‍යාචාරයට යනවා. වෙනත් මොකක් හරි හැඟීමක් ඉවස ගන්න බැරි වුණා බොරු කියනවා. ලෝලත්වයේ ඉවස ගන්න බැරි වුණා බොන්න යනවා. තරහ ඉවස ගන්න බැරි වුණා කේලම් කියනවා. පරුස වචන කියනවා. ඉවසීම නැති වුණා නේද දස අකුසල්ම කරන්නේ. ඉවසීම තියෙන දවසට දස අකුසල් වලින් එකක්වත් වෙන්නේ නැහැ කියලා මම ඔබට යෝජනා කරනවා. ඔබ ඉවසන් හිටපු දවසට ඔබ පන්සිල් නෙමෙයි දස කුසල්ම වඩපු දවසක් වෙනවා. ඉවසීම තමයි ඒකට ඒ අවස්ථාවේ එන සිතුවිල්ල ඉවසා දරා ගන්න එක විතරමයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. ඒ වෙලාවෙන සිතුවිල්ල ඉවස ගන්න ඕන. ඒ වෙලාවේ. එහින්දා ඔබට සියලු යහපතනේ සියලු යහපත ගෙනල්ලා දෙන්න ඉවසීමෙන්. සියලු යහපත ගෙනල්ලා දෙන්න. ආධ්‍යාත්මික ලෝකේ ඉහළම ජයග්‍රහණ ලබා ගන්නට හිටපු හැම උත්තමෙක්ම ඉවසීම කියන ධර්මේ ප්‍රගුණ කරගත්තා. ලස්සන ගාතාවක් මට හමු වුණා මේ නපස්සති දිවා ලූකෝ කාකෝ රත්තින් නපස්සති. මේ බකමූණට දවල් කාලේ පේන්නේ නැහනේ. බකමුන්නෝන්ට පේන්නේ මේ රාත්‍රියට. කාකෝ රත්තින් නපස්සති. හැබැයි කපුටට රැට පේන්නේ දවල්ට පේනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ලුද්ධෝ දුට්ඨෝච මුද්ධෝච අහෝ රත්තං නපස්සති. කෝපය, ලෝභය, මෝහය යන පාප ධර්මයන්ගෙන් ඒවා ඉවසීමක් නැති කෙනාට දවල් පේන්නෙත් නැහැ, රෑ පේන්නෙත් නැහැ. බලන්න ලස්සන කතාවක් නේ. අඩුම බකමූණට රෑට පේනවා, දවල්ට පේන්නේ නැහැ. කපුටට දවල්ට පේනවා, රෑට පේන්නේ නැහැ. ලෝභය ඉවසගත්තේ නැති, ද්වේෂය ඉවසගත්තේ නැති, මෝහය ඉවසගත්තේ නැති මෝඩයට අනුවණයට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා දවල් තේරෙන්නෙත් නැහැ, රෑ පේන්නෙත් නැහැ, දවල් පේන්නෙත් නැහැ. ඒ කියන්නේ විකෘතියක් යා. සිහිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිච්ච මිනිස්සෙක්. සිහිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිච්ච මිනිස්සෙක්. එයාගේ නුවණ පිරිහිලා යනවා. එයාට ස්ථානෝචිත ප්‍රඥාව නැති වෙලා යනවා. තන නොතන තේරෙන්නේ නැතුව යනවානේ. තන නොතන තේරෙන්නේ නැතුව යනවා. මේව හොඳට අවබෝධ කරගන්න. මේවා තේරුම් ගත්තොත් ඉතින් ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා. අපිට ඉවස ගන්න තියෙන ලෝභ, ද්වේෂ, මෝහමයි. ලෝභ, ද්වේෂ, මෝහ ඉවස ගත්තොත් ඒවා පැන නගින වෙලාවේ ඒවා අපේ අභ්‍යන්තරයේ දරුණු ලෙස මතුවලා ඇවිල්ලා ඒවා ඒ හැඟීම් වලින් අපිට මේ අනිත් එක්කෙනාට හිංසා කරන්න, පීඩා කරන්න, ප්‍රශ්න ඇති කරන්න, කරදර ඇති කරන්න හිතෙන වෙලාවේ ඊළඟට ඔය ලෝභකමෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උමතු වෙච්ච මිනිස්සෙක් අපිට කරදර කරන වෙලාවේ, අපිට ප්‍රශ්න ඇති කරන වෙලාවේ, අපිට හිංසා පීඩා කරන වෙලාවේ අපි ඉවසන් ඉන්න ඕන. ඒ ඉවසීම් දෙකම එක්වේ තමන්ගේ ගාව ආවේගය ඇති වෙච්ච වෙලාවේ ඉවසන එකත්, අනිත් එක්කෙනාගේ ගාව ආවේගය ඇති වෙලා එයා අපිට පීඩාවල් ගෙන දෙන වෙලාවේ ඉවසන එකත්. දෙකම මතක තියාගන්න. ඒ දෙකම අපිට යහපතක් මිසක කවදාවත් අයහපතක්, පාඩුවක්, අලාභයක් නම් සිද්ධ කරන්නේ. අලාභයක් නම් සිද්ධ කරන්නේ. යහපතක්මයි, ලාභයක්මයි. මම යෝජනා කරනවා මේ ඔබ මොන්න තරම් ගැහැට වින්දා ඒ සියලු ගැහැට මේ සමාජයක ජීවත් වෙනකොට අපිට විඳින්න වෙන දේවල්. අපිට විඳින්න නැති ගැහැටක් තියෙදනේ. රාවණව සමහර ගොරෝනවා, අනිනවා, වනිනවා, ගහනවා, පලිගන්නවා, අපේ දේවල් නැති කරනවා, අපේ තනතුර නැති කරන්න බලනවා, ගෞරවය නැති කරන්න බලනවා, අපිට යමක් තියෙනවා නම් ඒක ඉවර කරන්න හිතනවා.
ඉතින් ඕක මේ ලෝකේ ජීවත් වෙනකොට ස්වභාවය. ඕක කෙලෙස් සහිත සත්වයෝ අතර තිබෙන ගතියක්. එතකොට මම ඔබට යෝජනා කරන්නේ ධර්මයට අනුව මොකක්ද? ඔබ කියන්නේ අනුන් බැනුම් රවුම් ගෙරවුම් කරනකොට ඒවට පුළුවන් තරම් ඒ ප්‍රතිචාර ඒකෙම අනිත් පැත්ත නොකර ඉන්න වීරය කරන්න. මහත් උත්සාහ කරනවා. ලේසි නෑ. සමහර වෙලාවට කියන කතා මිනිස්සු කරන දේවල් අහන් ඉන්න එක බලන් ඉන්න එක ලේසි නෑ. ඉතින් අනාගාමී වෙනකන් ඒ අනාගාමී මාර්ගඵලයේ මිසක මේ ක්‍රෝධය දුරු කරගන්න ඉතින් වෙන ක්‍රමයක් නෑනේ. ක්‍රෝධය නැත්තටම නැති වෙන්නේ අපි අනාගාමී තත්වයටපත් වෙනවා. එතකන් එනවා. වරින් වර මේ ආවේගය නැගිටිනවා. මේ සිතුවිලි අපිට පහළ වෙනවා. අපි අර ඒ වෙලාවේ සිහියෙන් හිටියොත්, ඒ වෙලාවේ තාම කල්පනාවෙන් හිටියොත් බුද්ධිමත්ව, ඒ වෙලාවට ඒ මොහොතට අදාළ යෝනිසෝ මනසිකාරය අපි පවත්ව ගත්තොත් මතක තියාගන්න අපිට මාරාන්තික දුක් විඳින්න වෙන එක වළක්ව ගන්න පුළුවන්. සමහරුන්ගේ ජීවිතේ නැති කරගෙන තියෙනවා ඒ මොහොත ඉවසගත්තේ නැති නිසා. සමහරු අතපය කන්නාසා නැති කරගෙන තියෙනවා ඉවසගත්තේ නැති නිසා. සමහරු ජීවිතාන්තය දක්වා හිරේ විලංගුවේ වැටලා තියෙනවා. ඒ මොහොතේ ඉවසගත්තේ නැති නිසා. සමහරු මරණ දණ්ඩනයටම ගොදුරු වෙලා තියෙනවා. ඒ නිශ්චිත මොහොතක Tamanට ආපු එක ආවේගයක් ඉවසගත්තේ නැති නිසා. සමුදයට මේව තේරුම් ගන්න. අර නිකන් නෙමෙයිනේ අර පැරණි කවියක තියෙන ඉවසන ධන රූපු යුදයට ජය කොඩිය මහමෙර උසුලනා මිහි කතටත් වැඩිය. කියන්නේ ඉවසන මිනිස්සෙකුට තමයි සතුරෙක් ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තමන්ට කරන හතුරුකම් වලින් තමන්ගේ හතුරා පරාජයට පත් කළාය කියලා ජයග්‍රහණේ කොඩිය තමන්ට ඔසවන්න ඕන නම් තමන් ඉවසන්න ඕන. කොහොමද ඉවසන්න ඕනි? හරියට මහමෙර උහුලගෙන ඉන්න මිහි කතටත් වඩා උහුලන්න ඕන. ඒක ලේසි නෑ. මේ මහාමේරු පර්වතය කියලා පර්වතයක් පිළිබඳව අපේ ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ තියෙනවා. එය අපිට ඇහැට දකින්නට අද නොහැකි වුණත්. ඉතින් මේ මහාමේරුව මේ ලෝකෙ තිබෙන විශාලම මහා සාරභාර වස්තුවක්, බලගත්ු විශාල වස්තුවක් ලෙස තමයි, මහා පර්වත රාජයෙක් ලෙස තමයි අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ අට කතා ආදී විස්තර වර්ණනා තියෙන්නේ. ඒකේ උස ගැන එහෙම විස්තර තියෙනවා. එහෙම එකක් ඉතින් ඇත්තටම මේ අපිට පේන්න නෑනේ. ඒක නොපෙනෙන නිසා ඒක ගැන කෙනෙක් කිව්වට විශ්වාස කරන්නේ. අපි කියමුකෝ නිකන් තේරෙන විදියට දැන් විශාල ලෝකේ තියෙන සියලු කඳු එකතු කරලා ලොකු කන්දක් තියෙනවා කියමුකෝ. ඒ කන්ද දැන් මෙහි තියෙන උසම කන්ද මේ ජපානයේ තියෙන ෆුජිනේ. ෆුජි කන්ද. දැන් ෆුජි කන්ද අසබඩ තියෙන නිසානේ ෆුජි සුගත සෙනසුන කියලා අපි වැඩ ඉන්න මේ විහාරස්ථානය, මේ සේනාසනය හඳුන්වන්නේ. ඒ වගේ ලෝකේ තියෙන ඔක්කොම කඳු ටික අපි කියමුකෝ එකතු කරලා එක කන්දක් වුණා කියලා. ඒ කඳු ටික ඔක්කොමගෙම බර දරාගෙන ඉන්න එක මේ මහ පොළොවට කොච්චර අමාරුද? අන්න ඒ වගේ තමයි ඉවසීම ඉවසන්න. මහ පොළොව ඒ සියලු බර ඉවසනවා වගේ අපි ඉවස ගන්න ඕන. මහා මුහුදට මොනවා දැම්මත් ඉවසනවා වගේ අපි ඉවස ගන්න ඕන. කැලේ ගහක් වගේ අපි ඉවස ගන්න ඕන. කැලේ ගහේ කූඩු හදනවා. ඒකේ තියෙන කඳ හිල් කරලා සමහරු බෙන හදනවා. ඒ බෙනවල ඇවිල්ලා විවිධය ලැබුම් ගන්නවා. සමහරු අතු කපන් යනවා. සමහරු කොළ කඩන් යනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා කැලේ ගහක් වගේ ඉවසන්න අපි පුහුණු වෙමු කියලා. කැලේ ගහක් වගේ ඉවසන්න ඕනේ. කැලේ ගහ කොච්චර ඉවසනවද කියනවනම් කැලේ ගහක් ඉවස ගන්නවා. ඇත්තටම කිව්වොත්
එයට හෙවන දෙන ඒ කියන්නේ හෙවන ලබම ගහ කපන කලුත් ගහ ඉවසන් ඉන්නවා. ගහ කපන මිනිහත් හෙවන ලබ තමයි ගහ කපන්නේ. එතකලුත් ඉවසන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෝඩකම. ඒක තමයි උනේ. බුදුවරු ඉවසීම මෝඩකමක් ලෙස සලකන්නේ. නොයිවසීම තමයි මෝඩකම ලෙස සලකන්නේ. ඉතින් මට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැන කිසිම ආකාරයක විචිකිච්ඡාවක් නැහැ. උන්වහන්සේ දේශනා කරා නම් ඉතින් හරි තමයි. ඒක නිවැරදි තමයි. අපට තාම කරගන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් නේ. බුදුරජාණන් වහන්සේ නමක් ඉවසීම මෙච්චර අගය කොට දේශනා කරන්නේ නේ. බුදුරජාණන් වහන්සේ නමක් මෙච්චර උසස් කොට අපට දේශනා කරන්නේ මම ඔබට යෝජනා කරනවා එහි තිබෙන උදාරත්වය නිසාමයි. එහි තිබෙන මෙලොව පරලොව යහපත නිසාමයි. ඒ නිසා මේ ගන්න ඔළුවට ඒ ඉවසීම කියන ධර්මය අපි ප්‍රගුණ කරගන්න ඕනෑ කියන එක මම ඔබට යෝජනා කරනවා. ඔබ කොහොම හරි ඔබ හිතට ඇතුළු කරගන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. තස්සේව තේන පාපියෝ යෝ කුද්ධං පටිකුජ්ජති කුද්ධං අප්පටි කුජ්ජති සංඝාමං ජේති දුජ්ජයම්. යමෙක් ක්‍රෝධ කරන පුද්ගලයාට පෙරලා ක්‍රෝධ කෙරේ නම් ඔහු පළමු කිපුණු පාපී පුද්ගලයාට වඩා පාපියෙක් වෙයි. තස්සේව තේන පාපියෝ යෝ කුද්ධං පටිකුජ්ජති. ඒ කියන්නේ තරහ ගියපු මිනිහට එරෙහිව තරහ ගන්නව නම් අර මුලින් තරහ ගියපු මිනිහට වඩා අපි පාපියෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් මේව දේශනා කරනව ඇහුණන් තමයි බොහෝ අය බුදුහාන්ටත් දේශ කරනවා. බුදුරජාණන් වහන්සේටත් දේශ කරනවා. තථාගතයන් වහන්සේටත් දේශ කරනවා. එහෙමත් කියලා තියෙද. ඔය කරන්න පුළුවන්ද කියලා භාග්‍යවතුන් වහන්සේට දේශ කරාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ සත්‍යනේ. සත්‍ය මොකක්ද ඒ සත්‍ය? පළවෙනියට කිපිච්ච මිනිහට වඩා අපි කිපෙන එක තමයි නරක වැඩේ කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. ඒකෙන් තමයි ලොකුම අයහපත. මොකද පළවෙනියට කිපිච්ච මිනිහාගේ කෝපය ඉවර කරන්න පුළුවන් අපි කිපෙන්නේ නැතුව හිටියොත්. ඒ මිනිහාගේ ක්‍රෝධය ඉවර කරන්න පුළුවන් අපි ක්‍රෝධ නොකර හිටියොත්. දැන් දෙවනියට ක්‍රෝධ කරපු මිනිහා ඊට වැඩිය පාපියෙක්. මොකද අර මිනිහාගේ ඉපදිච්ච කෝපය තව වැඩි කරනවා. Tamanට නොඋපන් කෝපයක් උපදව ගන්නවා. ඊට පස්සේ උද්ගත වෙන තත්ත්වය මොන වගේ එකක්ද කියලා කියන්න බැරි තරම්. ඒක කොතනින් නවතීද කියලා කාටවත් හිතන්න බැරි තරම්. ඒ හින්දා හොඳට මේවා අවබෝධ කරගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කුද්ධං අප්පටි කුජ්ජති සංඝාමං ජේති දුජ්ජයං. කිපුණු තැනැත්තාට පෙරලා නොකිපෙන තැනැත්තා දිනීමට දුෂ්කර වූ ක්‍රෝධ සංග්‍රාමයෙන් දිනන්නේය. කිපිච්ච එක්කෙනාට පෙරලා කිපෙන්නේ නැති කෙනානේ. පෙරලා කිපෙන්නේ නැති කෙනා. කිපිච්ච තැනැත්තාට පෙරලා කිපෙන්නේ නැති කෙනා. ක්‍රෝධ කරන තැනැත්තාට ක්‍රෝධ කරන්නේ නැති කෙනා තමයි ක්‍රෝධ සංග්‍රාමයෙන්. ඒ කියන්නේ දිනන්න ඉතාම අමාරු යුද්ධයක් තමයි ක්‍රෝධය දිනන එක. අන්න ක්‍රෝධය කියන සංග්‍රාමයෙන් ක්‍රෝධය පරාජයට පත් කරන සටනෙන් කවුරු හරි දිනනවා නම් ඒ දිනන්නේ කවුද? ක්‍රෝධ නොකරන කෙනා. ක්‍රෝධ නොකරන කෙනා. ක්‍රෝධ නොකරන කෙනා තමයි ඒ උතුම් ක්‍රෝධය පරාජයට පත් කරපු උත්තමයෙක් බවට පත් වෙන්නේ. ක්‍රෝධ නොකරන එක. අක්කෝදේන ජිනේකෝදන් කියලා කිව්වේ ඒකයි. අක්‍රෝධයමයි ක්‍රෝධය පරාජයට පත් කරලා ජය ගන්න පුළුවන්. තරහව ජය ගන්න පුළුවන්. වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන්. ද්වේෂය ජය ගන්න පුළුවන් අද්වේෂයෙන්. මේක හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේක ගොඩාක් උදව් වෙන දෙයක්. පංචමේ භික්ඛවේ ආනිසංසා තථාගතයන් වහන්සේ දේශනා කරන ආනිසංස පහක් තියෙනවා වෛර නොකරන ඉවසන ක්‍රෝධ නොකරන තැනත්තට. මොනවද? ඉවසන කෙනා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඉවසීමෙන් වැඩ කරනකොට ප්‍රියමනාප වෙනවා.
ඉවසීමක් නැතුව ඔය ජූටි දේවල් වලට පැනික් වෙලා දඟලන කට්ටිය නේද? ඒගොල්ලෝ අප්‍රිය වෙලා තමයි නවතින්නේ. තිබුණු ප්‍රියකමත් ඉවර වෙනවා. ඉවසීමක් නැති වුණාමනේ. කලබල වෙලා තමන්ගේ තරම පෙන්වන්න යන්න ගියාම ඉවර වෙනවා. ඒවයින් තමයි විනාශේ පටන් ගන්නෙ. ඒවයින් තමයි සිද්ධ වෙමින් තිබෙන විනාශේ දරුණු විදියටම සිද්ධ වෙලා ගිහිල්ලා ඉවරම වෙලා යන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ඉවසනකොට තමයි කෙනෙක් ජනප්‍රිය වෙන්නේ. ප්‍රියමනාප වෙනවා. ඊළඟට මිතුරන් බහුල වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා. ඉවසන එක්කෙනාට මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. ඉවසනවා නම් යාළුවෝ ගොඩක් යාට ඉන්නවා. මොකද කවුරුත් ආශ්‍රය කරන්න කැමතිනේ. අයියෝ එයත් එක විහිළුවක් කරන්න පුළුවන්. එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒවට ඉවසීමක් තියෙනවනේ. අහන් ඉන්නවනේ. දැන් අපි කැමති කාත් එක්ක කතා කරන්නද? අපි කියන දෙයක් කියද්දි නොඉවසිල්ලෙන් ඉන්න කෙනෙක් එක්ක කතා කර ඉන්නද කෙනෙක් එක්ක ඉවසීමෙන් අහන් ඉන්න කෙනා එක්ක කතා කරන්නද? අපි කැමති ඉවසීමෙන් අහන් ඉන්න කෙනා එක්ක කතා කරන්න. එතකොට කවුරු හරි කෙනෙක් ඉවසීමෙන් අහන් ඉන්නව නම් හොඳට එයාට ගොඩාක් මිත්‍රයෝ ඉන්නවා. මොකද එයා හොඳට ඇහුම්කම් දෙන්නේ. හොඳට ඇහුම්කම් දෙන්නේ. ඊළඟට අපරාධ බහුල කොට නැත්තෙක් වීම. ඒ කියන්නේ ඉවසීම තියෙන එක්කෙනාට තියෙන ඊළඟ ලාභයක් තමයිනේ. ඊළඟ ලාභයක් තමයි එයාගේ අතින් අපරාධ වෙන්නේ නැහැ. එයාගේ අතින් අපරාධ වෙන්නේ නැහැ. අපරාධ අඩුයි එයාගේ. ඒ කියන්නේ තාම සුළු දෙයක් වුණත් ඉවසන කෙනාගෙන් මහ බලගතු අපරාධ වෙන්නේ නැහැ. අපරාධ බහුල කෙනෙක් වෙන්නේ නැහැ අඩුම. ඇත්තටම සමාජ මිනිස්සු ඉවසනවා නම් ඒ සමාජ අපරාධ අඩු වෙනවනේ. අත කොච්චර මිනිස්සු නේද? ඉවස ගන්නේ නැති හින්දානේ මොන තරම් මිනිස්සු අපරාධ කරනවද? දරුවෝ දූෂණය කරනවා. ගැහැණු අයට හිංසා කරනවා. පීඩා කරනවා. ප්‍රශ්න ඇති කරනවා. විවිධ තර්ක ගේනවා. ඉතින් කෙස් පැලෙන තර්ක ගේනවනේ. ඒ වෙලාවේ මොකටද පාරේ ගියේ? පාරේ ගියපු හින්දානේ ඔහොම වුනේ. ගෑණියෙක් වුණාම දැනගන්න එපා වේල පහින් ගෙදරට යන්න. ඉතින් කෙනෙකුට රස්සාවට ගිහිල්ලා එන්න බස් එක ප්‍රමාද වෙලා එන්න පුළුවන් වෙච්ච එකේ රෑ එනකොට කවුරු හරි එතන ඉඳපු සල්ලාලේ තමන්ගේ ආසාව පාලනය කරගන්නේ නැතුව ඒ ළමයා දූෂණය කළොත් ඒකට තර්ක හදන ලෝකයක් තමයි අපි ජීවත් වෙන ලෝකෙ. මේ රෑ ආපු හින්දා තමයි එහෙම වුනේ. හැදිච්ච ළමයෙක් නම් රෑ එනවද? හැබැයි ඒ ළමයාට ඒ රාත්‍රියේ එහෙම එන්න උනේ මොන වගේ හේතු නිසාද කියලා හිතනවද? ඒක කතා කරනවද? අනිත් එක කියමුකෝ එයාගේ කැමැත්තට රෑ ආවා කියලා. වෙන මොකුත් නෑ. එයා කැමති රෑ වෙලා එන්න. ඉතින් එහෙමයි කියලා අපිට දූෂණය කරන්න අයිතියක් තියෙද? හිංසා කරන්න අයිතියක් තියෙද? මේ ලෝකේ අපි දැකලා තියෙන රටවල් වල කොච්චර කාන්තාව රාත්‍රියේ ඇවිදන් යනවද? මම කියන්නේ රාත්‍රියේ කාන්තාව නෙමේ පිරිමිවත් පුළුවන් තරම් රැයට ඇවිදින්නේ නැතුව ඉමු. මොකද ලෝකේ හොඳ මිනිස්සු නෙමෙයි ඉන්නේ. නමුත් ඕන තරම් මේ කාන්තාව රැයට ඇවිදිනවා. කවුරුක්වත් වාහන නවත්තන්න යන්නේවත්, හෝන් ගහන්නේවත්, විසිල් කරන්නේවත්. ඒ මොකක්ද කරන්නේ? ඉඟි පිඟි පාන්න යන්නේ නැහැ. බැල්මකින්වත් එහෙම කරන්නේ නැති අය ගොඩාක් ලෝකේ ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා එහෙමයි. අපේ රටේ යතින් හොඳයි. ඉන්දියාව වගේ ගත්තම ගණ්ඩ දෙයක් නැහැ යතින්. කාන්තාවන්ට අපේ රට හොඳම නෙමෙයි, ටිකක් හොඳයි. ගොඩක් අය එහෙම කරන්නේ දැන් එහෙම ඒ තමන්ගේ ඉවසීම තමන්ගේ ගාව තියාගන්න. ඒ වැදගත් හින්දානේ. ඒ බුද්ධිමත් හින්දා. ඒ පොඩ්ඩක් හරි නුවණ තියෙන හින්දා එහෙම හැසිරෙන්නේ. නුවණ නැත්තම් ඔහම හැසිරෙන්නේ නැහැ මිනිස්සු. ඒ නුවණ පොඩ්ඩක් හරි දියුණු වෙච්ච මිනිස්සු යහපත්. ප්‍රඥාව හින්දා මේ මිනිස්සු කල්පනා කරනවා මට අයිතියක් තියෙද මෙයා කාන්තාවක් වෙච්ච ඵලයට මට හිංසා කරන්න, පීඩා කරන්න, කරදර කරන්න, ලිංගිකව පීඩාවනයන්ට ලක් කරන්නනේ. ඒ බුද්ධිමත් මිනිස්සු කල්පනා කළා කවදාවත් කතා කෙනේ ආයා ඒ ඇඳුමෙන් දන් හිටියා මේ ඇඳුමෙන් දන් හිටියා. ඒ වගේ කාරණාවලට කවදාවත් කෙනෙකුට තමන්ගේ ආවේග ඇති කරගෙන
කෙනෙකුගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. බුද්ධිමත් මිනිස්සු ඔය ආවේග ඔක්කොම ඉවස ගන්නවා. ආවේගෙන්න පුළුවන්. අනාගාමී වෙනකන් රාගය, ද්වේෂය ඕවා එනවනේ. ඕවා එනවා. රහත් වුණාමනේ 100% කෙලෙස් නැති කෙනෙක් වෙන්නේ. නමුත් බුද්ධිමත් නම්, නුවණ තියනවා නම්, ප්‍රඥාවන්ත නම් ඒ මොහොතේම ඒ ආවේග අපි පාලනය කරගන්න ඕනේ. එතකොට අපි අපරාධ කරන්නේ නැති මිනිස්සෙක් වෙනවා. අපරාධ කරන්නේ නැති මිනිස්සෙක් වෙනවා. ඊළඟට සිහියෙන් යුක්තව කලුරිය කරන්ට, ඒ කියන්නේ මිය යන්ට ලැබෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කාට හරි මිය යන මොහොතේ මම සිහියෙන් ඉන්න ඕනි කියලා හිතනවා නම් බුදුදහම යෝජනා කරනවා ජීවිතේ පුරාම ඔබ ඉවසීම පුහුණු කරන කෙනෙක් වෙන්න. ඉවසීම පුහුණු කරගත්තොත් ජීවිතේ පුරාම ඔබට පුළුවන්කම ලැබේවි සිහියෙන් කලුරිය කරන්න. සිහියෙන් මිය යන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අන්තිම ආනිසංසය ලෙස පෙන්වා දෙන්නේ මරණින් පසු සුගති භූමියක උප්පත්තිය ලබන්ට ඒ ඉවසීම නැමැති උතුම් ධර්මය පුහුණු වෙච්ච එක කෙනෙක් ඉවසීම නැමැති උතුම් ධර්මය පුහුණු වෙච්ච එක උපකාරයක් වෙනවා කියලා. ඉතින් කෙලස් තවන වීර්යයෙන් යුක්ත උත්තමයෝ බුදුහාමුදුරුවන්ගේ කකචූපම සූත්‍රයේ වදාළ කකචූපම අවවාදය තමයි පිළිගන්නේනේ. ඒ කියන්නේ කොහොමද උන්වහන්සේ දේශනා කරනවා මේ කවුරු හරි තමන්ව අල්ලලා හරස් කියතකින් තමන්ව කෑලි වලට වෙන් කරද්දිත් ඒ වෙන් කරන මිනිස්සු ගැන ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව ඉන්නව නම් අන්න ඒ ඉවසීම බුද්ධ ආදී උත්තමයෝ ප්‍රශංසා කරනවා කියලා. ඒ තාම දියුණු තත්වයක් නේ. තාම දියුණු ලෙස කෙනෙකු ඉවසීම කියන ධර්මය ප්‍රගුණ කරගත්තට පස්සේ තමයි එවැනි උතුම් තත්වයකට කෙනෙකුට පත් වෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අත්ත වශයෙන්ම අවසාන කරන්ට මේ දේශනාව මං හිතුවා අර ශාන්තිවාදී ජාතකයේ තියෙන කතාව ඔබට මතක් කරලා දෙන එක හොඳයි කියලා. අපේ බෝධිසත්වයන් වහන්සේ එක අවස්ථාවක උප්පත්තිය ලබනවා බරණැස් නුවර කලාබු කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ. කලාබු කියලා. එතකොට මේ එතුමට මේ මහා 80 කෝටියක් ධනෙ තියෙන කුලයක තමයි මේ ඉපදිලා තියෙන්නේ. එතුමට පේනවා මේ එතුමගේ අම්මලා තාත්තලා ගොඩාක් ඉතින් 80 කෝටියක් සල්ලි හම්බ කරලා තියෙනවා. මහා සම්පත්. ඉතින් ඔක්කොම ටික මේ එකතු කරලා මේ තියලා ඒගොල්ලෝ මැරෙනවා. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මේගොල්ලෝ හම්බ කරා ගොඩක් මැරිලා ගියා. අම්මා අරන් ගියෙත් නැහැ මුකුත්. තාත්තා අරන් ගියෙත් නැහැ. අත්තම්මලා සියලා හම්බ කරපුවත් ඒගොල්ලොන්ට තිබුණා. ඒකත් ඒගොල්ලොත් ඉතුරු කළා ගිහිල්ලා මම නම් මෙහෙම යන්නේ මම මේ ඔක්කොම අරන් යනවා කියලා තීන්දුවක් ගත්තා. මොකද ගත්ත තීන්දුව? එතුමා දුගී මගී යාචක සමන බ්‍රාහ්මනාදීන්ට ආරාධනා කර එතුමගේ 80 කෝටියක් ධනය දන් දුන්නා. මොකටද දන් දුන්නේ? අරන් යන්න පුළුවන් දීලා ගියොත් කියලා එතුමා තීන්දුවක් ගත්තා. මොකද? අරන් යන්න පුළුවන් දීලා ගියොත් කියලා. එතුමාගේ තාත්තලා අම්මලා වගේ ගොඩ ගැහුවේ නෑ. දම්පැන් දුන්නා ඔක්කොම ටික දීලා එතුමා කල්පනා කළා යන්න ඕනේ වනාන්තරයට. ගිහිල්ලා බණ භාවනාවක් ප්‍රගුණ කරගන්න ඕනේ, හිත දියුණු කරගන්න ඕනේ කියලා හිමාල වනයේට ගියා. ගිහිල්ලා භාවනා කරමින් එතුමා ඉන්නවා. ඔම කාලයක් පළතුරු පළවැල අනුභව කරමින් එහෙම ජීවත් වෙමින් ඉන්න අතරේ එතුමාට හිතුණා යන්න ඕනේ බරණස් නුවරට ගිහිල්ලා ලුණු ආදී දේ ආහාරයට ගනිමුණුත් ටික දවසක් ඉන්න ඕනේ කියලානේ. ඕම ආපු අවස්ථාවක මේ සේනාපති හමු වුණා මේ රජුරුවන්ගේ. එතකොට මේ ඒ සේනාපතියා ආරාධනා කළා එන ඔබතුමා මේ උද්‍යානයක ටිකක් ඉන්න මේ ආශ්‍රිත කැලෑවේ කියලා ඉන්න කියලා.
ටික කාලයක් එහෙම ඉන්න කියලා ඉල්ලීමක් කළා. එතුමා නැවතුණා. ඔය අතරේ කලාපු රජුරෝ හරි සැඩපරුස මිනිස්සෙක්. හරිම තරහ යන කේන්ති යන සම්පත් තියෙන ගුණයක් නැති මිනිහෙක්. සම්පත් තියෙනවා. සම්පත් තියෙනවා. උන්ට සල්ලි තියෙනවා, බලය තියෙනවා, ලෞකික දේවල් ඔක්කොම තියෙනවා. හැබැයි ගුණ ධර්මයක් දිනු වෙලා නැහැ. නේ? ගුණ ධර්මයක් දිනු වෙලා නැහැ. ඉතින් ගුණ ධර්මයක් දිනු වෙලා නැහැ. මෙයා ශ්‍රමණේගේ බ්‍රාහ්මණේගේ කාගේවත් ගුණයක් යහපතක් වටිනකමක් ඒව දකින්නේ. එයා කරන් ඉතින් ඇස් දෙක රතු වෙනකන් හොඳට බීලා එයාගේ ඉන්න නාට්‍යාංගනාවෝ එක්ක එකතු වෙලා උද්‍යානෙට ගිහිල්ලා සන්තෝෂෙන් ඉන්නවා. අර කියන්නේ කන බොන මිනිහෙක් ජොලියෙන් ඉන්න මිනිහෙක් හැබැයි කාගේවත් ගුණේ දකින්නේ නැහැ. විනෝදෙන් ඉන්නවා. ඉතින් ඔය අතරතුරේ දවසක් මේ උද්‍යානෙට ගිහිල්ලා අර තාපසතුමත් භාවනා කරන උද්‍යානෙම තමයි එතකොට ගිහිල්ලා මාන්සි එක නාටිකාංගනාවකගේ උකුලේ ඔළුව තියාගෙන කලාබු රජුරෝ ඉන්නවා. එතකොට දැන් අනිත් අය නටනවා, ගායනවා, වයනවා. ඔය අතර රජුරොන්ට මහන්සියට නිින්ද යනවා. ඔය අතරතුරේ රජුරොන්ට දැන් නිින්ද ගිහිල්ලා කියලා තේරුණාට පස්සේ මොකද කරන්නේ? අර ගොල්ලෝ නැටුම් නවත්තලා පොඩ්ඩක් අපි රවුමක් ඇවිදිමු කියලා යනකොට හරිම ශාන්ත පුදුම දැමුණු ඉරියව් සහිත බෝධිසත්වයන් වහන්සේ භාවනා කරමින් ඉන්නව පේනවා. ඉතින් අර කාන්තාව ටික උන්වහන්සේගෙන් බණ අහනවා. ධර්ම කරුණු අහනවා. ගිහිල්ලා උන්වහන්සේත් ඒව තෝරලා දෙනවා ඒගොල්ලන්ට. ඔය අතරතුරේ අර උකුලේ ඔළුව තියන් ඉන්න කාන්තාවට කේන්ති ගිහිල්ලා කකුල හොල්ලලා කොහොම හරි රජුරුව ඇහැරවනවා. ඇහැරවලා අරගොල්ලෝ ගියපු බව පෙන්නනවා. ඊට පස්සේ රජුරුව යනවා කොමේ ගොල්ලෝ කියලා. නේ? කොමේ ගොල්ලෝ කියලා මේ හොයාගෙන යනවා. යනකොට පේනවා. ඉතින් තාත්මිටි කාගෙන කේන්ති ගෙහිලා හුන්ට පාඩමක් උගන්වන්නම් කියලා කඩුව අරගෙන පයින්නවා. හැබැයි ඒ වෙලාවේ අර මේ රජුරුවන්ගේ බොහෝම මේ රජුරුව ගොඩක් කැමති ආස නාටිකාංගනාව ඉන්නවනේ. එවින් එක්කෙනෙක් දෙන්නෙක් ඉස්සරහට පැනලා රජුරුවන්ගෙන් කඩුව ඉල්ලගෙන මේව කරනවා. ඊට පස්සේ ඔන්න රජුරුව කතාව පටන් ගන්නවා. රජුරුව අහනවා නුඹ මොන වාදියෙක්ද? කිනම් වාදියෙක්ද කියලා. බෝධිසත්වයන් වහන්සේ කියනවා රජතුමනි මම ශාන්තිවාදී. මොකද්ද ඉවසීම ශාන්තිය කියලා කියන්නේ මොකද්ද? එතකොට කියනවා මේ ජාතියෙන් කුලයෙන් ගෝත්‍රයෙන් එහෙම මේ දරුණු ලෙස බනිනකොට දඬු මුගුරු වලින් පහර දෙනකොට අතපය කපනකොට කිපෙන ස්වභාවයක් නැත්තම් නොකිපෙන ස්වභාවයක් නම් තියෙන ඒක තමයි ශාන්තිවාදීකම කියන්නේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඇත්තද? එහෙනම් බලමුකෝ තමුන්ගේ ශාන්තිවාදීකම කියලා වදකයට එන්න කියනවා. මේ මිනිහා ඉතින් කසේ අරගෙන කඩු අරගෙන වදමල් මාලෙත් කරේ දාගෙන එනවා. එයිලාන මොකද රජතුමනි ඔබතුමා වෙනුවෙන් මම කරන්න ඕනේ කියලා. එතකොට කියන මෙන්න මෙයා මේ අසුවල් වාදියෙක් කියලා කියනවා. ඒ නිසා ඉස්සරහට 1000කුයි පිටිපස්සට 1000කුයි දෙපැත්තට හරවලා 2000ක් ගහන්න කසෙන් කියලා. ගහනවා. අහනවා එහෙම ගහලා පහර දීලා අහනවා මේ දැන් මොකද කියන්නේ? මේ ලේ ගලනවා නේ. එතකොට කියනවා රජතුමනි ඉතින් මම ශාන්තිවාදී තමයි. මගේ ප්‍රතිපත්තිය ඒක. ඉවසීම. ඔබතුමා මට මොනතරම් මේ දේවල් කෙරෙව්වත් මේ පුද්ගලයා මට මොනතරම් හිංසා කරත් මම ශාන්තිවාදී. ඒක මේ මට ඔය ගහලා ඉවර කරන්න බෑ. මොකද මගේ ශාන්තිවාදීකම කියන්නේ මේ හැම ගැලවෙනකන් ගැහුවට හැමේ තියෙන එකක් නෙමෙයි ශාන්තිවාදීකම. ඒ නිසා රජතුමනි මේ හැමට තඩි බෑවා කියලා මගේ ඉවසීම නැති වෙන්නේ. ඇත්තද? එහෙනම් මම බලා ගන්නම්කෝ කියලා මොකද කියන්නේ? අර වදකයට කියනවා කපන්න කියලා අත් දෙකයි කකුල් දෙකයි. කපලා දාන්න. ඊට පස්සේ අහනවා මේ දැන් මොකද කියන්නේ? ඒත් කියනවා
ප්‍රශ්නයක් නෑ රජතුමනි. මම මගේ අත් දෙකේවත් කකුල් දෙකේවත් තිබිච්ච එකක් නෙමෙයි ඉවසීම කියන එක. ඒක මේ ඇතුලේ තියෙන එකක්. ඇතුලේ තියෙන එකක් එයා. ඊළඟට මොකද කරන්නේ? කන් කපනවා. නාහේ කපනවා. ආයෙත් අහන දැන් මොකද කියන්නේ කියලා. ඒත් කියන මං ශාන්තිවාදී තමයි. මම ශාන්තිවාදී. ඒක අනිවාර්යයි. මගේ ඒ අදහස වෙනස් වෙන්නේ නැහැ. මම ඉවසන කෙනෙක්. මං ඔබතුමාට මේ වදකයට දෙදෙනාගේම මේ ක්‍රියාව ඉවසනවා. මම මේකට ද්වේෂ කරන්නේ කොටයක් විදියට එතුමා ඉඳගෙන. අමාරු ලේක් විලක් නැත. එතුමා සඳහන් කරනවා මම ශාන්තිවාදී. අන්තිමට කොහෙද ඔය ශාන්තිවාදීකම් තියෙනකම්? ඇතුලේ කියලා කියනවා. ළඟට රජුරෝ මොකද කරන්නේ? පපුවට පයින් එකක් ගහලා තමුන්ගේ ඇතුලේ තියෙන ශාන්තිවාදීකම තියා ගන්නවා කියලා යනවා යන්න. කොට අර කාන්තාව ටික වැඳ වැටෙනවා මේ දුෂ්ට රජුරු කරපු දෙයට. අනේ ස්වාමීනි අපිට නම් වෛර කරන්න එපා. මේ අපි ඔබ වහන්සේට එහෙම නපුරු සිතුවිල්ලක්වත් ඇති කරගත්තේ නැහැ කියලා. එතකොට එතුමා සඳහන් කරනවා යෝ මේ හත්තේච පාදේච කන්නනාසංච ඡේදයි චිරංජීවතු සෝ රාජා නහි කුජ්ජන්ති මාදිසා. යම් කලාබුනම් වූ රජ කෙනෙක් මගේ දෙයත් දෙපා දෙකන් නාසයන් සිඳ වූයේද ඒ රජතෙම බොහෝ කාලයක් ජීවත් වෙත්වා. මා වැනි ශාන්තිය ඉවසීම බලය කොට ඇති නුවණැත්තෝ කිසිවෙකු කෙරෙහි කිපෙන්නේ නැත. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ මුන්න තරම් ඉවසපු කෙනෙක්ද කියලා තමයි මට ඔබට යෝජනා කරන්න ඕන. තේරුම් ගන්නට කියලා. ඔබ අවබෝධ කරගන්නට කියලා. ඔබේ ශාස්ත්‍රවරයා, ඔබේ උතුම් ගුරුවරයා, ඔබෙත් මගෙත් උතුම් මාර්ගෝපදේශකයා, අපිට දුකින් නිදහස් වෙන්න මඟ පෙන්නපු ඒ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් අවදියේ ඉඳලම ඒ උතුම් ඉවසීම ප්‍රගුණ කළා. ඔබටත් මටත් තාම ද්වේෂය එනවා. අපි අනාගාමී ඵලයට පත් වෙන කම්ම ද්වේෂය ක්‍රෝධය වරින් වර අපිව යටපත් කරන වෙලාවල්හි ඒ වෙලාවට බෝධිසත්වෝ සිහිපත් කරන්න. උන්වහන්සේ ඉවසපු තරම් අපිට ඉවසන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ඉවසපු තරම් අපට ඉවසන්න වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ බොහෝම පොඩි ඉවසීම් වලින් දේවල් විසඳ ගන්න සිද්ධි අත්දැකීම් අපිට ලැබෙන්නේ. අපේ අත්පය කපන්න කවුරුත් එන මට්ටමට නැහැ. ඒ යුගය ඉවරයි. අපි හැම දෙනාම අපිට ලැබෙන අත්දැකීම් අපිට මූණ දෙන්න වෙන දේවල් එක්ක හරියට ඉවසීම ප්‍රගුණ කරගත්තොත් අපටත් සැනසීම ලබා ගන්නට පුළුවන්. මේ ලෝකයටත් සැනසෙල්ල ගෙනල්ලා දෙන්න පුළුවන්. බොහෝ අයගේ ජීවිතත් චරිතත් මේ සියල්ලත් නැති උනේ විනාශ උනේ ඉවසීමක් නැතුව වැඩ කරන නිසා. ඒ නිසා මම යෝජනා කරනවා ඔබව අවුස්සන තැන ඇවිස්සෙන්නේ නැතුව ඉන්න. ඔබට ක්‍රෝධ කරන තැන ඔබ ක්‍රෝධ නොකර ඉන්න. ඊර්ෂ්‍යා නොකරන තැන ඔබ ඊර්ෂ්‍යා නොකර ඉන්න. ඔබට ද්වේෂ කරන තැන ඔබ ද්වේෂ නොකර ඉන්න. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට උන්වහන්සේගේ ප්‍රශංසාවට ලක්වෙන ගෞරවනීය බුද්ධ ශ්‍රාවකයෙකු බවට නියත වශයෙන්ම පත්වේවි.